නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පිංහතුනේ අදමිය උතුම් ධර්මශ්‍රවනයේදී මේ ධර්ම දේශනාවද අප විශේසිෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නේ සතර ස්ථානයන් පිළිබඳ. ඒ සතර ස්ථානවල ඔබ දන්නවා අවිදහිත ස්ථාන කියල සතර ස්ථානවලටත් අයිති සතර ස්ථානවලට අයිති නෝන ස්ථාන දෙකකුත් අයිතිවන අවිදහිත පුුණ්‍ය භූමි තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්ති අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආනන්ද හාදුරන්ට සිහිපත් කර ආනන්දය සද්ධාවන්ත කුලපුට්‍රේ තමන්ගේ ජීවිතය තුළ මම සරණගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට උපන්න මෙතනයි කියලා. ඒ ලුම්මිනි සල්වනයේ සියසින් දැකලා වන්දනා කරගෙන හිත පහදවාගත්තෝ. ඒ කෙනයි කාන්තෙන් මරණ වංචකයේ පින සිහිවුණොත් සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්න්නන. ආනන්දේ යම් සද්ධාවන්ත කුලපුට්‍රේ මම සරණගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වනේ මෙතනයි කියලා. ඒ බුද්ධගයා වජිරාසන පුුණ්‍ය භූමිය සියසින් දැකළ වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න. කෙනෙකුට මරණ මංචකේ බුද්ධගයා වජිරාසනය ඒ පිම්බිම සිහි වෙනවා. ඒ කෙනා ඒ කාන්තේ සුගතිය උපදිනවා කියල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාන්දුරන්ට සිහිපත් කරා. ආනන්දයම් සද්ධාවන්ත කුලපුට්‍රේ මම සරණගී බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කරේ මෙතනයි කියලා. ඒ ඉසි පතන මිගදාය සියසින් දැකළ වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න. එයාට මරණ මංචකේ ස්ථානි සිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ පස්වක භික්‍ෂූන් වහන්සේලාට ධම්ම චක්කයේ දේශනා කරපු ආකාරි සිහි වෙනවා. ඒ කාන්තෙන් ඒ පුද්ගලයා සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. ඒවගේමයි ආනන්ද මේ කුසිනාරාවේ මල රජදරුවන්ගේ මේ උපවර්තන ශාල වනෝද්‍යානය. මම සරණගේ බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පා වදාළ මෙතනයි කියලා මේ උතුම් පිම්බිම පිරිනිවන් මංචකය යම් සද්ධාවන්ත කුලපුට්‍රයෙක් දැකලා හිත පහදවාගෙන් පහන් සංවේගෙන් මේ භූමිය වන්දනා කරලා පින් රැස් කරගත්තු. ඒ පින මරණ මංචකයේ සිහි කරගත්තු. ඒ කෙනා ඒ කාන්තින් සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පිංහතුනි මහා පරිනිබ්භාන සූත්‍රි සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මෙන්න මේ සතර ස්ථාන ගැන සිහිපත් කරන්නට යෙදුණ. මේ සතර ස්ථාන බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන තැන. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන භූමිය. බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්මදේශනාව සිදු කරන පිම්බිම. බුදුරජාණන් වහන්සේලා සම්බුදු කෘති අවසන් කළ පිරිනිවන් පාන පුුණ්‍ය භූමි. මෙන්න මේ ස්ථාන හතර ධර්මය හඳුන්නන්නේ සතර ස්ථාන කියලා. ඊළඟට පිංහතුනේ මේ සතර ස්ථානවලටත් අයිති ස්ථාන දෙකක් එක්ක සතර අවිදහිත ස්ථාන කියලා ස්ථාන හතරක් තියෙනවා. ඒ අවිදහිත කියලා කියන්නේ මේ ලෝකයේ මේ ලෝක දහතුව තුළ බුදුරජාණන් වහන්සේලා හැම දෙනෙකුටම සාධාරණ හැම බුදු කෙනෙක්ම සේවනය කරන බුදුවරු වෙනස් වනත් ඒ ස්ථානය වෙනස් නොවෙන භූමි. අපිට හිතාගන්නවත් බෑ සමහර සිදුවී. එවැනි ස්ථාන හතරක් පිහිටල තියෙනවා. බුද්ධගයා වජිරාසන පුුණ්‍ය භූමි. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්නේ ඒ භූමියයේ එතනති මය. සතර අවිධහිත ස්ථානවලටත් අයිති සතර ස්ථානවලටත් අයිති භූමිය. දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය හැටියටයි ඒ භූමිය ධර්මය හඳුන්නන්න. පිංහතුනේ
මේ මහා බද්්‍රකල්පී අපි දන්නවා කකුසඳ කෝනාගමන කාශ්‍යප ඔබත් මම සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්වය ලබන්නේ ඒ භූමී එතන දිමයි. මීට පෙර කල් පානූහකට පෙර පහළ වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේ. මීට පෙර වැඩ සිටිය සිකී වෙස්සභූ කියන බුදුරජාණන් වහන්සේලා ඊටත් පෙර පහළ වෙච්ච සියලුම බුදුවරු ගත්තා. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඒ වජිරාසන මූලේදිමයි. පිංහතුනි බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙනකොටම වජිරාසනය ලගින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පහළ වෙන්නේ මවකුසින් බිහිවෙන දවසේ ඒ මොහොතෙමයි. ඒ නිසා බහල ඇති අපේ බෝසතාණන් වහන්සේ සමඟ සහජාත වස්තු පහළ වනා කියලා. එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ ලෝකයට බිහිවෙන කොටම ඒ මොහොතෙමයි වජිරාසනය ලඟින් ඇසතු බෝධී බෝ අංකුරේ පහළවෙන්. ඒ වගේම යසෝදරාවගේ උපත චන්න ඇමතියාගේ උපත කන්තකස්වයාගේ උපත ඒ මොහොතෙම සිදුවනා කියල සඳහන් වෙන. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා මහා අභිනිස්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුස්කරක්‍රියා කරලා එදා දුස්කරක්‍රියාව අතහැරලා සුජාතාවගේ කිරිපිඩුදානය වලඳලා සොත්තිය බමුණනාදීපු කුසතනමිටි යටත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙනයන් නේරංජනා නදීන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙච්ච පුුණ්‍ය භූමියයේ ඒ බෝධීන් වහන්සේගේ වයස හරියට මවුරුදු 35ක්. අපේ බෝසතාණන් වහන්සේගේ වයසත් එදා හරියට මවුරුදු 35යි. අර ලැබිච්ච කුසතන ඉස්සල්ලාම උතුරට කුසතන එල්ලනකොට මහපොළොව සෙලවුනා කියන. උන්වහන්සේට වැටහුණා බුද්ධත්තේ පිණිස වීරිය වැඩිය යුතු දිසා උතුරු දිසාව නොයි. දකුණු දිසාවට කුසතන එලනු. ඒත් පොළොව සෙලවෙනු. බටහිර දිසාවට කුසතම එලනු. උන්වහන්සේට වැටහුණා මේ දිසාව නොයි. නැගෙනහිරට කුසතන එලල තමයි උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරී ඒ වජිරාසනය මත වැඩ සිටිය. චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ බුද්ධත්තේ පිණිස වැඩඉන්න ඒ වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මැරුණත් මං මේ ආසනෙන්න්න නැකටින් නෑ කියෙන දැඩි අධිෂ්ඨානය දැඩි වීරිය උන්වහන්සේ තුළ තිබුණ. ඒ අධිෂ්ඨානයෙන් වැඩඉඳලා උන්වහන්සේ භාවනාවට හිතයොමු කරන්න සූදානන් වෙනකොට දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකෙන් ඇතුපිට නැගල වසවර්ති මාරය එන්නේ. උන්වහන්සේ බුදුවෙන එක වලක්වන්. හැබැයි උන්වහන්සගේ පාරමී බලයෙන් මේ දසබිම්බරක් මාර සේනාව පරාජය කරලා. රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස් උන්වහන්සේ 4 වෙනි දිහානය දක්වාම හිත දියුණු කරගත්ත රාත්‍රී පළවෙනියාම. පෙර ජීවිත දකින නුවන පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්ත. රාත්‍රී දෙවනියාම චුතූපාතඥාන කෙනෙක් මැරුණට පස්සේ කර්මාන්රෝපිය උපත කරායන ආකාරය දකින නුවන පහළ කරගත්තා. රාත්‍රී තුන්නියාමි පටිච්ච සමුපාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වසේ මෙනෙහි කරලා. උන්වහන්සේ හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. වජිරාසන භූමියේදිම. පිංහතුනි මීට පෙර පහළවෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලාත් ඒ වජිරාසන භූමියයේ ඒ ස්ථානය එතනදිමයි. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ නැගෙනහිර දිසාවට මුහුණලා. ඒ නිසා ඒ භූමිය ධර්මය හඳුන්නනවා අවිධහිත භූමිය. බුදුවරු වෙනස් වුවත්
ඒ බුදුවරු වෙනුවෙන් පහළ වෙන බුද්ධත්වයට පත්වෙන භූමිය දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය හැටියටයි එතන හඳුන්නන්න. පිංහතුනේ සියලු බුදුරජාණන් වහන්සේලාට සාධහරණයි. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සතියක් විමුක්තිස්ුව විඳමින් බෝධි මූලයම වැඩ සිටිය. පළවෙනි සති අවසානි බෝධි මූලයෙන් අහසට පැනනැගල යමාමහ පෙළහර පාමි දෙව් බමුන්ගේ සැකදුරු කරා කෙලො බහල ඇති. ඊළඟ සතිය තුළ දෙවනි සතිය පුරාම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුව. සත් සතිය ගත කරෙත්තේ අසලමයි. ඒ නිසා ඒ භූමිය වජරාසන භූමිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් සම්බුදු පහසින් බුදු වෙලා සතියක් බෝමුල විමුක්තිසුව විඳමින් වැඩ සිටිය. ඒ වගේ මේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුව. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේ. මේ සියල්ලත් එක්ක ලෝකයේ පිහිටි පූජනියම භූමිය තමයි ඒ උතුම් වජරාසන පිම්බිම. පිංහතුනේ අවිධහිත ස්ථානයක් වගේම සතර ස්ථානවලටත් අයිති භූමිය. යම් සද්ධාවන්ත කුලපුට්‍රේ හිත පහදවා ගන්නවා මම සරණගිය බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුද්ධත්වයට පත්වනේ මෙතනයි. දස බිම්බරක් මාරසේනා පරාජය කරේ මෙතනයි. ඒ පුුණ්‍ය භූමියයේ ජීවිතයේ වාසනාව තියෙනවනම් කවදහරි දැකල වන්දනා කරගත්ත කෙනෙකුට ඒක සිහි කරගන්න පුළුව. අඩුගාන ඔබ ලෝකෙ කොහෙ හිටියත් ඔබට දඹදිව වජිරාසනයේ සිහි කරලා ඒ දිසාාවට හැරිල් හරි වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා ආනන්ද යම් සද්ධාවන්ත කුලපුට්‍රේ මේ සතර ස්ථාන වන්දනා කරලා ඒවගේ බුද්ධගයා වජිරාසන භූමිය සියසින් දැකළ වන්දනා කරලා ඒ රැස්කරගත් පින පිංගතුනි සාමාන්‍යයෙන් එවැනි උතුම් පුුණ්‍ය භූමියක් කෙනෙක් දැකළ වන්දනා කරගත්තට පස්සේ. ඒක තමයි ජීවිතයේ කෙනෙකුට ලැබෙන උතුම්ම අවස්ථාව. එයා නිතරේ භූමිය සිහි කරනු. සමහරු කියන්න මන් දැම් මැරුණත් කමක්නේ. මගේ ජීවිතයේ මන් දැන් වන්දනා කරගන්න ඕන තැන් වන්දනා කරගත්තා. මං මේ විදියට පින් රැස් කරගත්තා. මට දැම් මැරෙන වෙලා ඔය පින සිහි කරගත්තොත් ඇති කියලා කියන වැඩිහිටි ඕන තරංග බහල ඇත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිංහතුන මේ බුදු කෙනෙක්ගේ බුදු ගුණ කියනේවා. ඔබටවත් මටවත් අපි කාටවත් සාමාන්‍ය කෙනෙකුට තිය අඩුගාන මාර්ග පල්ලාබියකුටවත්. බුදුගුණ පරිපූර්ණව තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුගුණ අචින්තයයි. සාමාන්‍ය මනුස්්‍යයාගේ සිතීමේ හැකියාව ඉක්මවාගේ දෙයක්. හැබැයි අචින්තය බුදුගුණයක් ගැන හරි එක පුංචි බුදුගුණයක් ගැන හරි අපිට හිත පහදවන්න පුළුවන්න. අචින්තයේසු පසන්නා නම් විපාකෝ හෝති අචින්තියව. ඒ තුරින් ලැබෙන විපාකයක් අචින්තියයේ කියල බුදුරජාණන් වහන්සේ පෙන්. තිය නිසායේ දඹදිව ඒ අවිධහිත ස්ථානය සතර ස්ථානවලට අයිතියේ උතුම් බුද්ධගයා වජිරාසන පිම්බීමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. ඊළඟට පිංහතුනේ හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ සතර ස්ථානවලටත් අයිති ඒවගේම සතර අවිධහිත ස්ථානවලටත් අයිති භූමිය. අදාපීතන හඳුන්වන්නේ ඉසි පතන මිගදාය කියලා. ඒ බුදුවරු අනුව ඒ හඳුන්වන නම වෙනස් වෙනවා. දැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඒ වෙනකොට ඒ නම වෙනස් වෙනවා. හැබැයි ඒ භූමියයේ පොළොවේ ඒ ස්ථානය වෙනස් වෙනවන්න වේ. එතන මයි හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව වෙනුවෙන් තෝරගන්න. පිංහතුනි මේ ලෝකයේ යම් තාක් බුදුවරු මේ විශ්වය තුළ මේ ලෝක ධාතුවේ පහළ වනාද. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට ලෝකෙට දේශනා කරන්නේ ධම්ම චක්ක දේශනාවෙන් මයි. ඒ නිසායි දම්සක් පැවතුන් සූත්‍රයේ ධම්ම චක්ක පවත්වන සූත්‍රයේ එහෙම නැත්නම් අපි කිනොත් දම්සක් පැවතුන් සූත්‍රයේ
මේ දේශනාවත් අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර සිදු කරන දේශනා. ඒ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරද්දි. හැම බුදු කෙනෙක්ම අත් නොහැර සිදු කරන දේශනා තියෙන. ඒ දේශනා අතර හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්ම චක්ක දේශනාව දම්සක් පැවතුන් සූට්‍ර දේශනාව. එදා අපේ බුදුරජාණන් වහන්සේට පස්වක භික්‍ෂූන් වහන්සේලා මුලින්ම මුණගැහෙන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පස්වෙනි සතිය තමයි අජපාල නුගරුක මුල වැඩ සිටිද්දී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරන්න නිදුකාණන් වහන්ස ධර්ම දේශනා කරන සේක්වා. සුගතයන් වහන්ස මේ ලෝකයා ගැන අනුකම්පාවෙන් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරන සේක්වා කියලා ආරාධනා කර. ඒ ආරාධනාව පිළි අරගෙන තමයි කාටද මන් ධර්ම දේශනා කරන්න මේ ධර්මය මුලින්ම දේශනා කරන්න කියලා බුදු ඇසිම් විමසුයි. ආලාර කාලාම දින 7කට පෙරමිය ගිහිල්ල අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. උද්ධක රාමපුත්ත කලින් දවසමිය ගිහිල්ලා. අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊළඟට සිහි වුණා පස්සක භික්‍ෂූන් වහන්සේලා. ඉසි පතන මිගදා ඒ අයි කෙලෙ සඩුවෙන් හිටපුයි. උන්වහන්සේ දුස්කරක්‍රියා කරද්දී උන්වහන්සේ බුදුවේ කියෙන අපේක්ෂාවෙන් ඇවිල්ල බොහෝ කාලයක් උපස්ථාන කරපු පස් දෙෙන. දුස්කරක්‍රියාව අතහැරපු වෙලාවේ අපහැදීමකට පත්වෙලා පිටත් වෙලා ගියා උන්වහන්සේ අතහැරලා. හැබැයි ඒ අයි තාපස පැවිද්දෙන් තවස් දම් පුරමින් ඉසි පතන මිගදායේ මේ පස් දෙනා තවස් ගුණධර්ම පුරුදු කරඉන්නවා. මේ පස් දෙනාට මන් ධර්මයේ දේශනා කරනවා කියලා අධිෂ්ඨාන කරගෙනයි සත් සති අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ පිටත් වනේ ඉසි පතන මිගදායි. සතියක් උන්වහන්සේ වැඩම කරායි ගමන. මේ පස් දෙනා මුලින්ම මුණගැහෙච්ච තැන අද හඳුන්නන්නේ සම්මුඛ චේතිය කියලා. මුණගැහෙච්ච සම්මුඛ චේතිය කියලා ස්තූපයක් ධර්මාශෝක රජතුමා ඉදි කරපු භූමියේ තියෙන. එතන ඉදම් මේ පස් දෙනා මුණගැහිලා එදා හවස් වෙනකොට එදා පුන් පොහෝ දවස ඇසල පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්මදේශනා පවත්වන භූමිය. මේ පස් දෙනා මේ අසල පිහිටි ඒ උතුම් භූමියයට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම එක්ක වැඩම කරා. මේ පස් දෙනා ඒ භූමියයේ වාඩි වෙලා එකත් පසකින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඩ ඉන්නකොට. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දස දහසක් ලෝක දහතුවල දෙවිවරු ප්‍රීති ගෝසා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කය දේශනා කරන්න සූදානන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කය දේශනා කරන්න සූදානන් වෙන අපිත්‍යම් බණහන්. අපිත්‍යන්ගේ බණහන්න කියලා ඒ වෙලාවේ දෙවිවරු ප්‍රීති ගෝසා කරමින්. ඒ භූමී අතුරු සිදුරු නැතුව පිරිලගයා කියනවා. උපමාවකට සඳහන් වෙනවා ඉදිකටු තුඩක් තරම් සියුම් දිවිය ශරීර මවාගෙන දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලාගයා කියම. එතකොට ඔබ හිතන්න මේ අහස්කුස දස දහසක් ලෝක දහතුවල දෙවියන්ගෙන් අහස පිරෙනකොට ඒ දෙවිවරුන්ගේ දිවිය ශරීර දිවිය සුරූපේ ඉදිකටු තුඩක් තරන් ඉතාම සියුම් දිවිය ශරීර මවාගත්ත කියන. මොන තරන් දෙවියවරු අහස පිරිලයිදායේ දේශනාව ශ්‍රවණය කරන්න ඇද. බුදුරජාණන් වහන්සේ මේ පස්සක භික්‍ෂූන් වහන්සේලාට ඒ අවිධහිත දේශනාව අවිධහිත පුුණ්‍ය භූමිය වැඩ සිටිමින් එදා ඇසල සඳහාසි නැගෙනකොට බුදුමුවින් දේශනා කරන්නට යෙදුනා. දවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලි කානු යෝග මේ විදිහට මහනෙන අන්ත දෙකක් තියෙනවා. ශරීරයට අනේක විද සැප සම්පත් දෙමින් යන කාමසු කල්ලි කානු යෝගේ. ඒක හීනයි හීනෝ ගම්යෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක ග්‍රාම්යයි පෘතජ්ජනයන්ට අයිති දෙයක්. අනාරයයි අනර්ථය පිණිස පවතින දෙයක්. ඒක නිවන් මග නෙමේ. ඊළඟට ශරීරයට අනේක විද දුක් පීඩා දෙන
අත්ත කියල මතානුයෝගේ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක දුක්කයි අනාරයයි අනත්ත සංහිතයි ඒතේතේ උබහෝ අන්තේ අනුපගම මජ්ජිමා ප්‍රතිපදා මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තතාගතයෙන් අභිසම්බුද්ධා තතාගතයන් වහන්සේ විශේසිෙන් අවබෝධ කරගත් චක්කු කරණී දහම් මැස ලබල දෙනු. ඥානකරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිදවනු. නිබ්භානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර කරනු. අන්නේ ආර්යෂ්ඨායික මාර්ගගේ සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගයේ තතාගතයන් වහන්සේ හොයාගත්තා කියලා චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසේ තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය එදායි භූමියේදී ධම්ම චක්ක දේශනාවෙන් දේශනා කර. මේ දේශනාව අවසන් වෙනකොට කොන්නඥයන් වහන්සේ උතුම් සෝතා පන්න පලට පත් වුණ. 18 කෝටියක් දෙවිවරු මාර්ග පල් ලැබවා කියල ධම්ම චක් අට්ට කතාව සඳහන් වෙන. දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගිය. මහපොළොව කම්පාවට පත් වන පොළොව සෙලවෙුණා. හැබැයි කාටවත් හානියක් වෙන දෙයක් නෙමේ. බුදුවරුන්ට සාධහරණ කාරණය. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඉසි පතන මිගදාය පුුණ්‍ය භූමියයේ ප්‍රථම දේශනා පැවැත්ව. පිංගතුනී සතර ස්ථානවලටත් අයිති සතර අවිධහිත ස්ථානවලටත් අයිති භූමියක් තමයි ඉසි පතන මිගදාය පුුණ්‍ය භූමි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරන්ට සිහිපත් කර ආනන්ද. යම් සද්ධාවන්ත කුලපුට්ටේ මේ පුුණ්‍ය භූමිය සියසින් දැකළ වන්දනා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගත්තු. එයාට ජීවිතයේ සිහි වෙනවා. මේ සතර ස්ථාන සිහි වුණොත්. ඒ පුද්ගලයා ඒ කාන්තේ සුගතිය උපදිනවා කියර බුදුරජාණන් වහන්සේ පේ. ඒ නිසා ඒ ස්ථාන අඩුගාන ගිහිල්ල වන්දනා කරගන්න බැරි වුණත් ඔබ ලෝකෙ කොහෙ හිටියත් හිතෙන් හරි සිහි කරලා ඒ දිසාවට හැරිල වන්දනා කරලා පින් රැස් කරගන්න. තින් එහෙම නංගේ උතුම් අවිධහිත පුුණ්‍ය භූමියක් වෙච්ච. ඒ සතර ස්ථානවලට අයිති. ඒ උතුම් පිම්බිමට ඉසිපතන මිගදාය පිම්බිමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. ඊළඟට පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වැඩිම කාලයක් වැඩ සිටිය උතුම්ම පුුණ්‍ය භූමිය තමයි සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමි. සැවැත්නුවර ජේතවනාරාමය අයිති වෙන්නේ සතර අවිධහිත ස්ථානවලට සතර ස්ථානවලට නෙවෙයි. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න ස්ථානයක් ඒ පුුණ්‍ය භූමිය. ඔබ දන්නවා අනාත පින්ඩික සිටුතුමා රන් කහවනු 18 කෝටියක් කහවනු අතුරල තමයි ජේත වනාරාමි හදන්න ඉඩම මිලදීලගත්. ඒ වෙනුවෙන් කල්ප ලක්ෂයක් සසර පෙරුම්පුරාගෙනාපු කෙනෙක්. මේ බුද්ධ ශාසනය අග්‍ර දායකය බවට පත්වේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ භූමියයේ කුටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරාමයක් කරවලා ඒ භූමිය බුද්ධ ශාසනයට පූජා කරන්න සසර පෙරුම්පුරාගෙනාපු සුදත්ත සිටුවරේ. බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච පළවෙනි දවසමයි බණහලා උතුම් සෝතා පන්න පලට පත්වනේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කර ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම වැඩ ඉන්නේ සැවැත්නුවර කෝටි ගානක් මනුස්සයන් ජීවත්වෙන කොසොල් රජතුමාගේ රාජධානි අගනගරේ. ඔබහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබහන්සේ මගේ ආරාධනය පිළිගෙන සැවැත්නුවරට වැඩම කරන සේක්වා ඔබහන්සේ වෙනුවෙන් මං ආරාමයක් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කර. උන්වහන්සේ ආරාධනය පිළිගත් සුදත්ත සිටුවරට පුද්දුම සතුට. රජගහනුවරට ව්‍යාපාර කටයුතු පිණිසගේ ඒ කටයුතු ඔක්කොම් පැත්තක තියලා ආපහු පුද්දුම සතුටකින් ආපහුාව.
ඇවිල්ල මුළු සැවත්නුවර පුරාම ඇවිදගෙන යනකොට ජේත කුමාරයට අයිති රජ්ජුරුවන්ගේ පුතාට අයිති මේ උයන දැක්කා. බොහොම රමණීය මේ පිම්බිම පෙර බුදුවරු සේවනය කරපු භූමිය. දකිනකොටම සසර පිනත් බුදුවරු වැඩ සිටිය භූමියත් මේ භූමියමයි මෙතනට සුදුසු කියල වැටහුණා. හොයිල බැලුව රජතුමාගේ පුතාට අයිති. ඔහුට ඉඩමක් විකුණන් අවශ්‍යතාවයක් නෑ. ඕන තරම් මිල මුදල් ධනය වස්තුව තියෙනවා. ඉඩම ඉල්ලුවට පස්සේ නොදීන්න බැරිකමට කියා හිටියා. මේ ඉඩමනන් නිකන් දෙන්න ඇක මුළු ඉඩම පුරාම කහවනු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩමනන් දෙන්න ඇකි. හොඳයි කියලා ගිහිල්ලා කරත්තවලින් පටෝගෙන ගිහිල්ලත් 18 කෝටියක් කහවනු ඉඩම ඇතිරුව. මේ ආරංචි වෙච්චි ජේත කුමාරය දුවගෙන එනකොට ඉඩම පුරාම කහවනු අතුරල පුංචි කොට සහිතුර වෙලා තිබ. හාහා ඇති කියලා නැවත්තලා ඒ කොටස මං වෙනුවෙන් කියලා ඔන්න ඔය විදිහට තමයි. ජේත කුමාරයාගේ අනාත පිණ්ඩික සිටතුමා 18 කෝටියක් කහවනු අතුරලා ඉඩම ගත්තය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අංග සම්පූර්ණ ආරාමයක් ඉටි කරා. බුදු හාමුදුරන්ට වැඩඉන්න සඳුන් ලීයෙන් සුගන්ධ කුටියක් වහල 7කින් යුක්ත සුගන්ධ කුටිය. සතර දිසාවෙන් හුළං හමාගෙන එනකොට ඒ වහල අතරින් සඳුන් සුවඳත් එක්ක කුටියට එන විදිහට සුගන්ධ කුටියක් ඉදි කර. ඒ මහරහතන් වහන්සේලාට වෙන වෙනම කුටි සංගාවාස දානශාලා දම්සභා මණ්ඩප අංග සම්පූර්ණ ආරාම ගොඩනැගිලි ඉදි කරන්න තවත් 18 කෝටියක් වියදන් කර. සකස් කරල අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මන උත්සවයට නගරි හැම තැනම දන්සැල්ලියොදලා දුගී මගේ යාචකයන්ට කන්නදීලා නගරම සරසලා උස්්‍රවශ්‍රීයෙන් මේ ආරාමි සඟ සතු කළ පූජා කරන්න තවත් 18 කෝටියක් වියදන් කර. මේ විදිහට තමයි ජේතවන පුුණ්‍ය භූමිය බුද්ධ ශාසනය වෙනුවෙන් 54 කෝටියක් වියදන් කරලා. අනාත පිණ්ඩික සිටතුමා සඟ සතු කළ පූජා කරන්නට යෙදුණේ. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වස්කාල 19ක් මේ පුුණ්‍ය භූමිය වැඩ සිටිය. හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න පුුණ්‍ය භූමිය. පෙර බුදුරජාණන් වහන්සේලාත් මේ භූමියයේ එතනම වැඩ සිටියා කියල සඳහන් වෙන. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ගන්ධකුටිය ඉදි වෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා අනාත පිණ්ඩික සිටතුමා ගන්ධකුටි ඉදිකරපු භූමිය මයි. ජේත වනය කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වුණාට පස්සේ. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ආරාමයක් ඉදි වෙලා ඒ බුදුවරුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න භූමිය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටිය වගේමයි. ත්‍රිපිටකේ සඳහන් දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් දේශනා වෙන්නේ ඒ සැවැත් නුවර ජේත වන පුුණ්‍ය භූමියේදිමයි. ඒ උතුම් පුුණ්‍ය භූමිය අවිධහිත ස්ථානයක්. අවිධහිත කියලා කියන්න වෙනස් වෙන්නේ නෑ. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කොටත් සමහර වෙලාවට දැන් අද පුරාවිද්‍යා භූමියක් හැටියට ආරක්ෂා වෙලා තිය. සමහරලාවට අනාගතයේ මහ කැලයක් බවට පත්තේ. බුද්ධ ශූර්ණය කාලෙ මහා වනාන්තරයක් හැටියට තියෙයි. ආයමත් කාලෙකට පස්සේ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයනකොට. ඒ භූමි ආයමත් බුදුරු වෙනුවෙන්ම එතනම පහළ වෙලා සකස් වෙනවා. එතනම පින්වන්ත කෙනෙක් පහළ වෙලා. පෙරුම් පුරාගෙන යන කෙනෙක් ඒ භූමියම අනාගතයේ මිලදීගෙන. ඒ විදිහටම කුටි සෙනසුන් ඉදි කරලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් ඔය භූමියම පූජාවෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න උතුම්ම භූමිය තමයි සැවැත්නුවර ජේතවන පිම්බිම. සතර අවිධහිත ස්ථානවලට අයිති පුුණ්‍ය භූමිය. ඒ නිසා ඒ උතුම් පිම්බිම ජේතවන පුුණ්‍ය භූමියට අපේ බුදුරජාණන් වහන්සේ දහස් ගනම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩිම කාලයක් වැඩ සිටිය පිම්බිම. ධර්ම දේශනා අතර විශාලම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු පිම්බිම. වැඩිම පිරිසක්කේ භූමිය තමයි බුදු හාන්දුරන්ගෙන් පණහල ධර්මය අවබෝධ කරේ මාර්ග පල් ලැබුයි. ඒ උතුම් ජේතවන පිම්බිමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධ. පිංහතුනේ
ඊළඟ අවිධහිත භූමිය තමයි සංකස්ස පිම්බිම. හැම බුදු කෙනෙක්කම ජීවිතයේ ධර්මයේ පරම ගාම්බීරම කොටස දේශනා කෙරෙන්නේ දෙව්ලොවදි තමයි මුලින්ම දේශනා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ භාරගෙන ගන්ධබ්බ රුක්ක මුලේ අසල යමා මහ පෙළහර පෑව කියලා අහලා ඇති. ඒ ප්‍රාතිහාර්ය පාල බුදුරජාණන් වහන්සේ අහසින්ම දෙව්ලොවට වැඩම කරා. පියවර 3කින් එක ප්‍රාතිහාරයක් ඉරදි ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ පියවර 3කින් ඉරදියෙන් එක පියවරක් යුගන්ධන පරොත්ත මුදුන ඊළඟ පියවර මහා මේරු පරොත්ත මුදුන තියල සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සයිලාසනයට වැඩම කරලා ඒ මත වැඩ සිටිය. එදා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා වහන්න සක්‍ර දෙවියන් ඇතුළු බොහෝ දෙවි දේවතාවරු සදවුලෝම දෙවිවරු මාතෘ දිවි රාජය ඉදිරියෙන් ඇවිල වාඩි වුණ. මේ බොහෝ දෙවි දේවතාවරුන්ට ධර්මයේ පරම ගාම්බීරම දේශනාව අභිධර්ම දේශනාව විජම්බන දේශනා කරන්නට යෙදුණ. මේ දේශනාව මනුස්ස ලෝකෙ මාස 3 දෙවියන්ගේ දිවිය කාලෙන් ගත්තොත් ඉතාම සුළු කාලයක් දෙවියන්ට හැබැයි මනුස්ස ලෝක අපිට මාස 3ක කාලයක්. මේ දේශනාව අවසන් කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන. පිංහතුනි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක එකම වතාවයි. ලෝක විවරණ මහා ප්‍රාතිහාරය කියලා කියන්න. දෙව්ලොව බඹලව මනුලොව මේ සියලු දෙනාට මනුස්්‍යයන් දැන් අපිට අහස දිහා බැලුව කියලා ඔබට අහස වලාකුළු පෙනේ. අහස යන ඔන්නන් ගුවන්්‍යානයක් පෙනේ. ඒ අරෙන්න ඔබට අහස තියෙන තරු මේව දැක්කට දෙවියන් දිවිය විමාන දිවිය රත අහසේ මේවා පියවියහෙන් සාමාන්‍ය මනුස්සේකුට දකින්න පුළුවන්කමක් නෑ. එක්කො පුුණ්‍ය ඉරදියක් පහළ වෙච්ච පෙර භාවනා කරලා පුුණ්‍ය ඉරදි උපදවාගත්. එහෙම නැත්නම් දිවැස්නුනත් දිබ්බ චක්කු ආදී දිවැස් නුවන පහළ කරගත්ත කෙනෙක් තමයි දිවසිම් මේක දකිින්. හැබැයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී. තුන් ලෝකේම විවර වෙලා සාමාන්‍ය මනුස්සයන්ට පියවි ඇසින් මුළු අහසේම පිරිලයින්න දෙවියම් බ්‍රහ්මයන් දිවිය නැටුම් ගැයු දිවිය තූරිය වාදන දිවිය රත්ත දිවිය සැරසිලි සියල්ල අහසේ සියල්ලම පියවි ඇහෙන් දකින්න පුළුවන්කම තියෙන. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ මහා ප්‍රාතිහාරයක් පාමි. ඒ ප්‍රාතිහාරයේදි බුදුරජාණන් වහන්සේ දෙව්ලොවයින්දං රන් ඉනි මගක් මනුස්සලෝකේ. හැම බුදු කෙනෙක්ම ඔය ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන දෙවියම් පිරිවරාගෙන වැඩම කරලා සිරිපතුල තබන තැනක් තියෙන. අද අපි හඳුන්වන්නේ සංකස්ස භූමිය කියලා. මෙන්න මේ භූමියයට බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී. දෙව් බමුන් පිරිවරාගෙන අහසින් වැඩම කරන්න. ඒ වැඩම කරලා සිරිපතුල තබන්නේ එකම තැනක. ඉනි මගකින් වඩිනවන්නේ මේ හැබැයි මිනිස්සුන්ට පේන්නේ මේ ප්‍රාතිහාරයේදී. බුදුරජාණන් වහන්සේ රන්න ඉනි මගක් මවල ඉනි මගකින් පහලට වඩිනවා වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ එක ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන. සක්‍ර දෙවියන් ජයතුරා සකපිබිනෝ. පංචසික දෙවියන් වීනාවාදනය කරනවා. සතරවරන් දෙවියන් ඇතුළු දිවිය පුත්තු මල්ලිසිමින් දිවිය තූරියනාද දිවිය නැටුම් ගැයුම් දෙවියන් මුළු අහසම දෙවියන්ගෙන් පිරිලා. මෙන්න මේ ප්‍රාතිහාරය සිදුවෙන්නේ සංකස්ස පුුණ්‍ය භූමි. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේම අභිධර්ම දේශනාව දෙව්ලව සිදු කරද්දී බොහෝ මිනිස්සු ජේතවනයට පැමිණිලා ආරාමවලට පැමිල් අහනෝ බුදුරජාණන් වහන්සේ කොහිද මේ දිනවල වැඩයින්. කවද්ද බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න. ඔය අතර මුගලම් මහරහතන් වහන්සේ ඉර්දියෙන් නිතර දෙව්ලෝට වඩිනෝ. බුදුරජාණන් වහන්සේගෙන් දැනගෙන දින ගණනාවකට පෙරම මනුස්සලෝක මිනිස්සුන්ට ඇවිල්ල දැනුම් දුන්න. අසවල් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන.
දෙව්ලොවී මනුලවට රන්න ඉනිමගක් මවාගෙන දෙවියන් පිරිවරාගෙන වැඩම කරනවා. සංකස්ස බෝමියටයි බුදු හාමුදුරු වඩින් පියවි ඇහෙන්ගේ ප්‍රාතිහාරි මිනිස්සුන්ට දෙවියම් බ්‍රහ්මයන් දකින්න ලැබෙන අවස්ථාව. මුගලං හාමුදුරු මේ පණවිඩේ මනුස්සලෝකයේ තැන් තැන්වල මිනිස්සුන්ට දැනුන් දුන්නා. ලැව් ගින්නක් පැතිරෙනවා වගේ දින කීපයක් ඇතුළත වේගෙන් මිනිස්සු අතර මේ ප්‍රචාරි පැතිරිලාගිය. කවුරුත් ආසයි ප්‍රාතිහාරය බලන්. එදා විශාල් පිරිසක් දින ගණනාවක් පුරා ලක්ෂ ගානක් මිනිස්සු සංකස්ස භූමියයට එකතුනා කිය. ඒ වෙනකොට ඒ ප්‍රදේශය හිටපු මහා ධනවත්ම සිටුවරය තමයි සිරිවර්ධන කියෙන සිටුවරය. ඔහුගේ පුතාගෙන නම සිරිවර්ධන ගෘහපුත්‍රය. ඔහු ඔහුගේ ධනය වියදං කරලා මේ මිනිස්සුන්ට ලක්ෂ ගානක් මිනිස්සුන්ට හැම්ම තැනම දන් සැල්ල යොදලා මිනිස්සුන්ට ඒ දින කීපේම කන්න බොන්න පහසුකන් සැලසුව. නියමිත දවසේ පුන් පොහෝ දවසේ එදා අහසදයා මිනිස්සු බලාගෙන කෝකෝ කියල බලාගෙන ඉන්නවා. අහසේ වලාකුළු මේ අහසේ අතුරු දහන් වෙලා බුද්ධ රශ්මි දහරාවෙන් මුළු අහස මාලෝක මත්වෙලා ගිය. අහසේ ඉදං ඉනි මගක් රත්තරං ඉනි මගක් ඉරදියෙන් පහළ වුණා සංකස්ස භූමියට. අහසේ දෙවියම් පේනවා දෙවියන්ගේ මුළු අහසම පිරිලා ඉතිරිලා ගිය. දිවිය තූරියනාද දිවිය සංගීත දෙවියන්ගේ දිවිය දජ පෙරහැරකින් දෙවියන් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන. දෙව්ලොව අභිධර්ම දේශනාව කළ මනුලොවට වඩිද්දී. බුදු හාමුදුරුවන්ට ගෞරවයක් වසෙන් බුදුරජාණන් වහන්සේ පෙරහැරකින් තමයි දිවිය පෙරහැරකින්. දෙවියම් මුතුකුඩ ඉහළගෙන දිවිය තූරිය වාදන සක්‍ර දෙවියන් තමයි ජයතුරා සකපෙබි. මහා බ්‍රහ්ම දෙවියම් බ්‍රහ්ම දෙවරු වෙනුවෙන් මුතුකුඩේ අහසේ දරාගෙන. මේ විදිහට මල් ඉසිමින් බුදු හාමුදුරුවන් වහසිම් මනුලවට වඩම්මන. මේ ප්‍රාතිහාරය පියවි ඇසින් මිනිස්සු දැක්කා. විශාල පිරිසක් පුදුමෙන් පුදුමයට පත් වුණ. බොහෝ පින් ඇති අය බුදුගුණ සිහි කරලා සද්ධහා උපදවාගත්තා. පිංහතුනී භූමියයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මනුලව සිරිපතුල තබපු තැන අහසිං වැඩම කරලයි සිරිපතුල තබපු භූමිය පෙර හැම බුද්ධ ශාසනයකමත් අනාගතයේ පහළ වෙන බුදුවරුත් ඔය විදිහටමයි දෙව්ලොවට වැඩම කරලා ඒ අභිධර්ම දේශනාව කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරගෙන මනුලොවට වැඩම කරන්න. සිරිපතුල තබන්නේ එකම තැනක. ඒ භූමිය ඒ නිසාපි හඳුන්නනවා අවිධහිත භූමියක් කිය. අවිධහිත කියලා කියන්නේ බුදුරු වෙනස්වත් මේ මහපොළොව තුළ ඒ ප්‍රාතිහාරය සිදුවෙන භූමිය වෙනස් වෙන නැති එකම භූමිය. අද අපි හඳුන්වන්නේ සංකස්ස භූමි. එදා මේ ප්‍රාතිහාරය දැකලා අර මිනිස්සුන්ට දින ගානක් ආහාර පාන දෙමින් උපකාර කරපු සිරිවර්ධන ගෘහපතිය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල වන්දනා කරා. තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ අධිෂ්ඨානය සිහිපත් කරගෙන. එදා පිරිස් අතරදිම බුදුරජාණන් වහන්සේ හොට විවරණ දුන්නා. මහනෙන මේ තමයි මේ මහා බඩ්‍රකල්පයේ පස්වෙනියට ඊළඟට මෛත්‍රී නමේ සම්බුද්ධත්වයට පත්වෙන මහා වීරියවන්ත කෙනා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ගත්ත සිරිවර්ධන ගෘහපතිය හැටිය. බුදුරජාණන් වහන්සේ වඩිද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 500ක් සමගේ භූමියයට වැඩම කළ බුදු හාමුදුරු පිළිගන්න වැඩහිටිය. ඒ භූමියේදී බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට අභිධර්ම දේශනාව සාරාස කරමින් දහම් දෙසු. සාරිපුත්ත හාන්දුරන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 500 නමක්ගේ දේශනාව හලා ඒ භූමියයේ සංකස්ස භූමිය උතුම් අරහත් පලේ ලැබුව මාර්ග පල අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැම. මහනෙන මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රයේ කියල සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ අග්‍ර පදවිය පිරිනමන්නේ ඒ පුුණ්‍ය භූමි පුන් පොහෝ දවසේදා. ඔය ප්‍රාතිහාර සිදුවෙච්ච ඒ සංකස්ස භූමිය සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන ඒ උතුම් අවිධහිත පුුණ්‍ය භූමිය ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිද්ධ වෙච්ච පිම්බිමට අපගේ නමස්කාරයම වේවා සාධූ සාධූ සාධ. පිංහතුනි අපි කොහේ හිටියත් ඒ උතුම් සතර ස්ථාන සිහි කරලා වන්දනා කරන්න.
ඒ උතුම් සතර අවිධහිත ස්ථාන සිහි කරල ඔබ ලෝකෙ කොහේ හිටියත් වන්දනා කරන්න. ජීවිතයේ වන්දනා කරනවා කියලා කියන්නේ එතනට ගිහිල්ලම වන්දනා කරන්න ලැබෙනවනම් ඒකත් විශාල පින. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායත් එක නිපාති පෙන්නනවා. කෙනෙකුට බුදුන් වන්දනා කරන්න ස්ථාන වන්දනා කරන්න පුළුවන් ක්‍රම 3ක් තියෙන. එකක් තමයි කාය වන්දනාව, වචී වන්දනාව, චිත්ත වන්දනාව. අපිට හිතෙන් ඒ දිසාව සිහි කළ හිතෙන් වන්දනා කරන්න පුළුවන්. අපි වචනින් වදිනවා. දැන් අපි වචනින් ගාථා කියලා, බුදුගුණ කියලා, දහම් ගුණ කියලා, සංගුණ කියලා වචනෙන් වන්දනා කරනවා. ඊළඟට කාය වන්දනාව අපි භූමියේ දෑත් නලලි තියලා අත් බැදගෙන අපි දන්නවා මිනිස්සු බීම වැතිරිලා වන්දනා කරනවා. එක්ක පසක පිහිටුවල වඳනවා. මේ විදියට අපි ඒ භූමියයට ගිහිල්ල වන්දනා කරනවා. එතකොට මේ විදියට අපිට කායික වශයෙන් වන්දනා කරන්න පුළුවන්. වචනින් ගාත කියල වන්දනා කරන්න පුළුවන්. මනසින් සිහි කළ වන්දනා කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ දිනවල බොහෝ වෙලාවට ලෝකෙ බොහෝ රටවල්වල හරියට පින්කමක් කරගන්න නෑ. විහාරස්ථානයට යාගන්න විදිහක් නෑ. ඔබ දන්නවා මේ වෙනකොට මේ කෝවිට් වසංගතයක්ත් එක්ක මේ ලෝකයේ පුරාම පැතිරිලා තියෙන මේ වසංගත ස්වභාවයත් එක යන්තම් පෙර පිනකට මහා පුුණ්‍ය ශක්තියක් නිසා අපේ රට ආරක්ෂා වෙලා මේ වෙනකොට යම්මට්ටමින් හරි ලෝක අනෙක් රටවල් එක ගත්තෝ. ඉතාම් හොඳින් මේ වසංගතින් ආරක්ෂා වෙලා තියෙන. නමුත් අද මේ වෙනකොට මිනිස්සුන්ට නිදහසෙ වෙනද වගේ සිද්ධස්ථානවල ගිහිල්ල මහා පින්කං කරන්න මිනිස්සු රැස්වෙන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඔබ ලෝකෙ කොහේ හිටිය. ඔබට පුළුවන් බුදුගුණ සිහි කරලා ධර්මය ගුණ සිහි කරලා සඟගුණ සිහි කරලා ඒ ස්ථාන සිහිකරගෙනේ දිසාවට හැරිල වන්දනා කරා. අපිට ධර්මී බුදුරජාණන් වහන්සේගේ දේශනාවල බොහෝ තැංගුල සඳහන් වෙනවා. සමහර පුද්ගලයෝ බුදු හාමුදුරුව ගැන අහනකොට සිවුර භික්‍ෂූන් වහන්සේලා නම් සිවුර ඒ කාන්ස කළ පොරෝගෙන බුදු හාමුදුරුව වැඩඉන්න දිසාවට හැරිලා බුදුගුණ කියලා වන්දනා කරන. සමහර ශ්‍රාවකයෝ බුදු හාමුදුරුව වැඩඉන්න දිසාවට හැරිලා වන්දනා කළ තමයි බුදුගුණ සිහි කළ නිදාගන්න. ඊළඟට බුදු හාමුදුරුව යම් දිසාවක යම් ප්‍රදේශය කාරාමික වැඩඉන්නවන. ගිහි උපාසක උපාසිකාව ගැන සඳහන් වෙනවා දේශනාවල ඒ කාලි තිබිල තින කරේදාගෙන යන උතුරු සලුව කියලා කියන සාලුවක් වගේ කියලා හිතා මේ උතුරු සලුව අරගෙන සමාට බිම එලලා ඒ පැත්තට හැරිලා දෑත් නලලිතියාගෙන වන්දනා කරාකින බුදුගුණ සිහි කළ බුදු හාමුදුරු වැඩඉන්න දිසාවට හැරිල. තිය නිසා අදත් ඔබට ඔබ ලෝකෙ කොහෙ හිටිය මොන රටක ජීවත් වනා ඔබට බුදුගුණ සිහි කරලා වන්දනා කරන්න පුළුව. ඔබ ලංකාවෙදි ඔබට දවස ගාන ඔබ හිතන් ඔබට රුවන්න ලිසාය ගැන දවස ගාන ගිහින් වඳන්න බැරිවේ. ශ්‍රී මහබෝධීන් වහන්සේ ළඟට දවස ගාන ගිහින් වන්දනා කරන්න බැරිවේ. අපේ ලංකා භූමිය පිහිටල තියෙන සොලොස් මස්ථාන ඒ උතුම් පුුණ්‍ය භූමි සිහි කරලා ඔබට ගෙදර ඉඳං හරි බුදුන් ඇඳලා ඒ ස්ථාන සිහි කරලා හිතෙන් වන්දනා කරන්න පුළුවන්. ඒ නිසාන් නිතර බුදුගුණ සිහි කරන්න තුනුරු අංගුණ සිහි කරන්න. දමදිව සතර ස්ථාන සතර අවිධහිත ස්ථාන සිහි කළ වන්දනා කරන්න විශාල පිනක් ජීවිතය රැස්වෙන. පිංහතුනේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අචින්තියයි. ඒ අචින්තය බුදුගුණ ගැන හිත පහද වනවානං රැස්වෙන විපාකයක් අචින්තියයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආනන්දේ යමෙක් බුදු හාමුදුරුවගේ ජීවිතයේ මේ ස්ථානයක් සිහිකරගෙන මරණ මංචකයේ සතර ස්ථාන සිහි වුණත් ඒකෙන ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියල දේශනා කරන්නට ඉදුර. ඉතින් එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඒ සතර ස්ථාන සතර අවිධහිත ස්ථාන සිහිකරගෙන ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යම් භූමියක් ඇදේ සියලු පුුණ්‍ය භූමි සිහිකරගෙන අපේ ලංකා පුුණ්‍ය භූමිය තුළ පිහිටි ඒරුවන්වලි මහාසෑ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අෂ්ට පල බෝතීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා පිහිටි පුුණ්‍ය භූමි බුදුරජාණන් වහන්සේගේ පා පහස ලැබිච්ච සොලොස් මස්ථාන පුුණ්‍ය භූමි සිහි කරගෙන වන්දනා කරන්න බුදුගුණ සිහි කරන්න ඔබ හැම දෙනාටමත් අප්‍රමාණ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන
උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන.